You are watching Educational Broadcasting Channel. අයිබෝවන් සුබ දවසක් ඔබට. ඉතින් අපි අද දවසේත් ආරම්භ කරනවා අපේ සුපුරුදු ජ්‍යාමිතිය පාඩම් මාලාව. ඒ අනුව දුවේ පුතේ අපිට මතක ඇති අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා ත්‍රිකෝණ. ජ්‍යාමිතිය යටතේ බොහෝ ඉසව් සාකච්ඡා කරලා අපි ක්‍රමානුකූලව ත්‍රිකෝණ පාඩමකට අපි ඇවිල්ලා තියෙනවා, වර්ධනය වෙලා තියෙනවා. දැනට අපි සාකච්ඡා කරමින් පවතින්නේ ත්‍රිකෝණ වර්ගීකරණය කියන කොටස. ත්‍රිකෝණ වර්ගීකරණය යටතේ අපි පහුගිය පාඩමේදී ඉගෙන ගත්තා ප්‍රධාන වශයෙන් ත්‍රිකෝණ වර්ගීකරණයේ ආකාර දෙකක්. අපි ඉගෙන ගත්තේ ආකාර දෙක අපිට මෙන්න මේ ආකාරයට සාරාංශගත කරගන්න පුළුවන්. ඔබට පැහැදිලිව පේනවා කෝණ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන ආකාරය. කෝණ අණුව අනිත් එක තමයි පාද අණුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන ආකාරය. කෝණ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය කරද්දී අපිට ලැබෙනවා, අපිට හමු වෙනවා සුළු කෝණී ත්‍රිකෝණය. සුළු කෝණ ත්‍රිකෝණය කියලා කිව්වේ සියලුම කෝණ, ත්‍රිකෝණයේ සියලුම කෝණ, අභ්‍යන්තර කෝණ සුළු කෝණ බවට පත්විය යුතුයි. එහෙම නැත්නම් සියලුම කෝණ, අභ්‍යන්තර කෝණ, සියලු අභ්‍යන්තර කෝණ අංශක 90ට වඩා අඩු වගයක් ගත යුතුයි. එවැනි ත්‍රිකෝණ වලට අපි කියනවා මොන ත්‍රිකෝණද? සුළු කෝණී ත්‍රිකෝණ. ඊළඟට අපිට තව කෝණයක් හම්බ වෙනවා. ඊළඟට හමු වෙන්නේ ත්‍රිකෝණයේ එක කෝණයක් ඍජු කෝණයක් බවට පත් වෙන කෝණ. එහෙම නැත්නම් ඒ කෝණයක් අංශක 90ක් වන ත්‍රිකෝණ. ඒ වගේ ත්‍රිකෝණ වල අපි නම් කරනවා මොකක් කියලාද? ඍජු කෝණී ත්‍රිකෝණ. එහෙමනම් ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ පැහැදිලි අභ්‍යන්තර කෝණයක් අංශක 90ක් වන ඕනෑම ත්‍රිකෝණයක්. ඊළඟට කෝණ අණුව වර්ගීකරණය කිරීමේදී අපිට අන්තිමට හම්බ වුණා මහා කෝණී ත්‍රිකෝණය. මහා කෝණී ත්‍රිකෝණය කියලා කියන්නේ එක කෝණයක් අංශක 90ට වඩා වැඩි වෙන්නට ඕනේ. එක කෝණයක් අංශක 90ට වඩා වැඩි වෙලා ඉතිරි කෝණ දෙක සුළු කෝණ වන ත්‍රිකෝණ අපි කියනවා මහා කෝණී ත්‍රිකෝණ කියලා. මේ පැහැදිලිව මේ තියෙන්නේ කෝණ අණුව වර්ගීකරණය කරපු ආකාරය. ඊළඟට මේ පැත්තෙන් සඳහන් කරලා තියෙනවා දකුණු පැත්තේ පාද අණුව වර්ගීකරණය කරන ආකාරය. පාද අණුව වර්ගීකරණය කරනවා කියලා කියන්නේ පාදවල දිග තමයි අපි මෙතෙන්දී සලකන්නේ. අපි කෝණ අණුව වර්ගීකරණය කරද්දී සැලකුවේ කෝණයක විශාලත්වය අංශක වලින්. අභ්‍යන්තර කෝණයක විශාලත්වය තමයි මෙතෙන්දී අපි සාකච්ඡා කරේ. මෙතනදී අපි සලකා බලන නිර්ණායකය වෙන්නේ නැත්නම් සාධකය වෙන්නේ පාදවල දිග. ත්‍රිකෝණේ පාදයක දිග නැත්නම් පාදවල දිග. පාදවල දිග මැනලා අරගෙන ඒ අනුව ලබා ගන්නා වූ සම්බන්ධතාවයක් තමයි මේ. එකක් තමයි සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය කියුවහම මේ අර්ථයෙන්ම තියෙනවා පාද සමානයි කියන එක. ත්‍රිකෝණයක් ගත්තාම ඒ ත්‍රිකෝණේ සියලුම පාද සමානයි. අපිට එක පාදයක් සෙන්ටිමීටර් 10 කියලා. සෙන්ටිමීටර් 10 බැගින් වූ පාද තුනක් තියෙනවා. නැත්නම් පාද තුනම සෙන්ටිමීටර් 10 නා. අන්න ඒ වගේ ත්‍රිකෝණ වලට අපි කියන මොන ත්‍රිකෝණද? සමපාද ත්‍රිකෝණ. ඊළඟට අපිට තවත් හමු වෙනවා පාද අණුවම ත්‍රිකෝණයක් ගත්තොත් ඒ ත්‍රිකෝණේ පාද දෙකක් එකම වගයක් අරගෙන පාද දෙකක දිග සමාන වෙලා අපි දමු පාද දෙකක් සෙන්ටිමීටර් 10 බැගින් අනිත් පාදයේ සෙන්ටිමීටර් 8යි කියලා. අන්න ඒ වගේ ආකාරයක්. පැහැදිලිව පේනවා. එතකොට පාද දෙකක් සමානයි. පාද දෙකක් සමාන විච ත්‍රිකෝණයට අපි කියනවා සමද්විපාද ත්‍රිකෝණය. ඊළඟ අවසාන අවස්ථාව තමයි ත්‍රිකෝණයේ පාද තුන එකිනෙකට වෙනස් දිග. ඒ කියන්නේ පාද තුන එකිනෙකට වෙනස් වෙන්න ඕනේ. සමාන වෙන්න බෑ. එකක් 4ක් වෙලා සෙන්ටිමීටර, තව එකක් සෙන්ටිමීටර 5ක් වෙලා, තව එකක් සෙන්ටිමීටර 6ක් වෙලා. අන්න ඒ වගේ. අන්න ඒ අවස්ථාවට අපි කියනවා විෂම ත්‍රිකෝණ කියලා. එහෙනම් දැන් පැහැදිලි ඔබට මෙතන මේ විදිහට සාර්ථකත කරලා තිනවා ත්‍රිකෝණ වර්ගීකරණය. ඊටමත්ම කෙටියෙන් කෝණ අණු වර්ගීකරණය, පාද අණු වර්ගීකරණය.
කෝණ අනුව ගත්තොත් සුළු කෝණී, ඍජු කෝණී සහ මහා කෝණී ත්‍රිකෝණ. පාද අනුව ගත්තොත් සමපාද, සමද්විපාද සහ විෂම ත්‍රිකෝණ. පැහැදිලි නේද? අපි මෙන්න මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා පහුගිය පාඩමේදී. ඉතින් අපි අද දවසේ මේ ඉගෙන ගත්ත පාඩමත් එක්කලා තව ටිකක් ඉදිරියට යමු. අපි පුංචි අභ්‍යාසයක් ඉදන් බලන්න. මෙන්න මේ වගේ එකක්. ABC ත්‍රිකෝණය මේ ආකාරයට දීලා තියෙනවා. ගැටලුව තමයි ABC ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්? ABC ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? අපි කොහොමද ඒක හොයාගන්නේ? දැන් මෙතන කිසිම තැනක පාදවල දිගක් සඳහන් කරලා නැහැ. පාදවල දිගක් සඳහන් කරන්නේ නැහැ. මෙතන කෝණයක් දීලා තියෙනවා, තවත් කෝණයක් දීලා තියෙනවා. හැබැයි කෝණ තුනේම අගය දීලත් නැහැ. කෝණ තුනේම අගය අපිට දීලා නැහැ. මෙන්න මෙතන කෝණයේ අගය අපිට දීලා නැහැ. අපිට මේ ත්‍රිකෝණය මොන වර්ගයේ ත්‍රිකෝණද කියලා කොහොමද අපි කියන්නේ? එහෙමනම් අනිවාර්යයෙන්ම දැන් මේ කෝණ දෙකක අගය දන්න නිසා අපිට ඊළඟ කෝණයේ අගය හොයාගන්න වෙනවා. හොයාගන්න පුළුවන් නේද? කොහොමද හොයාගන්නේ? මෙන්න මේ කෝණයේ අගය කොහොමද හොයාගන්නේ? අපි දන්නවා මේ ත්‍රිකෝණයේ කෝණ තුනෙහි විශාලත්වය අද කෝණ තුනෙහි එකතුව. ත්‍රිකෝණ එක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කියන ප්‍රමේය අපි දන්නවා. ඒ සිද්ධාන්තය අපි දන්නවා. ප්‍රමේය දන්නවා නම් සිද්ධාන්තය දන්නවා නම් අපිට ඕනම තැනක අපි උගත් සිද්ධාන්ත ප්‍රමේය න්‍යාය ඒවා අපිට පුළුවන් භාවිතා කරන්න. දැන් භාවිතා කරමු මේක. දැන් අපිට පුළුවන් මෙන්න මේ කෝණය හොයාගන්න. මේ කෝණය අගේ කීයද? අපි ගත්තොත් මේ කෝණය x කියලා. දාගන්න පුළුවන් x කියලා. මේ වගේ දාගත්තොත් අපිට පුළුවන් x ධන තේව ධන අංශක 60 සමානයි කීයද? 180යි කියලා ගන්න. එතකොට x ධන 70යි 60යි 130යි අංශක 130යි 180යි. එහෙනම් x කියලා කියන්නේ අපිට පුළුවන් 180 ෙන් 130 කඩු කරලා බලන්න. x ලගේ කීයද? x ලගේ එනවා අංශක 50ක්. එහෙනම් මෙතෙන් ඉන්න අංශක 50ක්. මේක අංශක 50යි නම් දැන් අපි දන්නවා කෝණ තුනේ මගේ දන්නවා. මේක 60යි මේක 70යි මේක අංශක 50යි. එහෙමනම් මේ ABC ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? පැහැදිලි නේද? කෝණ තුනම සුළු කෝණ. කෝණ තුනම සුළු කෝණ. අභ්‍යන්තර කෝණ තුනම සුළු කෝණ. එහෙමනම් මේ මොන ත්‍රිකෝණයක්ද? සුළු කෝණී ත්‍රිකෝණයක්. සුළු කෝණී ත්‍රිකෝණයක්. පැහැදිලි නේද? අපි තවත් එකක් බලමු. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගත්තොත් මෙතන අපි බලමු මෙන්න මේ කෝණය දීලා තියෙනවා අංශක 40යි කියලා. මෙන්න මේ කෝණය දීලා තියෙනවා අංශක 50යි කියලා. ත්‍රිකෝණේ නම් කරලා තියෙනවා XYZ කියලා. අපෙන් අහනවා
XYZ ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා. ඒකයි ගැටලුව. XYZ ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද මේක? අපිට පැහැදිලිව මෙතන පේන්නේ නැහැ. පාද පේන්නේ නැහැ නේද? පාදවල දිග ගැන සඳහනක් කරලා නැහැ. කෝණ දෙකක් ඉස්සෙල්ලා වගේම කෝණ දෙකක් දීලා තියෙනවා. එහෙනම් මේ කෝණයගේ කීයද? ඒක දීලා නැහැ. නමුත් අපි දන්නවා අපිට මේ කෝණයගේ හොයාගන්න පුළුවන්. අපි දාමු මෙතන y කියලා. y කියලා ගත්තොත් y ධන 40 අංශක 40 ධන අංශක 50 සමාන වෙනවා කීයද? අංශක 180ට. වෙන මෙතන 40යි 50යි අංශක 90යි මෙතන 180යි. දැන් y කියලා කියන්නේ අංශක 180ෙන් අපි අඩු කරන්න ඕනේ කීයද? අංශක 90. එහෙනම් y කියලා කියන්නේ අංශක 90 කෝණයක්. නේද? එහෙමනම් මේ XYZ ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? XYZ ත්‍රිකෝණය එහෙමනම් පැහැදිලි මොන ත්‍රිකෝණයක්ද? ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයක්. පැහැදිලි නේද? ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් අපි මේ ඉගෙන ගත්ත වර්ගීකරණයේ සිද්ධාන්ත යම් ස්ථානවල යම් තැන්වලදී භාවිතා කරන්න. ගැටලු විසඳීම සඳහා භාවිතා කරන්න. ඒ වගේම ගැටලු සඳහා අපි මේ ඉගෙන ගත්ත සිද්ධාන්ත හරහා ගැටලු ලැබෙන්නට පුළුවන්. පැහැදිලි නේද? අපි තවත් බලමු. මෙන්න මේ PQR කියලා ත්‍රිකෝණය. මෙන්න මේ කෝණය අංශක 50යි. මෙන්න මේ කෝණය අංශක 20යි. දැන් අපෙන් අහනවා PQR ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? කොහොමද උත්තර දෙන්නේ? උත්තර දෙන්න නම් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා වගේ අපිට ඉස්සෙල්ලාම මේ නොදන්නා කෝණය අගේ හොයාගන්න ඕනේ. මේ කෝණය අගේ හොයාගන්නේ කොහොමද? අපි දන්නවා මේ කෝණ තුන එකතු 180යි. මම මෙතන දාන්නම් සංකේතයක් විදිහට n කියලා. එhmenan n ධන අංශක 50 ධන අංශක 20 සමාන වෙනවා කියලාද? අංශක 180ට සමාන වෙනවා. එහෙමනම් n ධන 70 සමාන වෙනවා අංශක 180ට. එහෙම නේද? එහෙනම් n කියලා කියන්නේ 180ෙන් 70ක් අඩු වෙනවා. n වලගේ වෙනවා අංශක 110ක්. 110 කියන්නේ මොන වර්ගයේද? 110 කියලා කියන්නේ එතන තියෙන්නේ මහා කෝණයක්. දැන් මහා කෝණ එකක් තිබුණොත් ත්‍රිකෝණයක අපි දන්නවා ඒ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? මහා කෝණී ත්‍රිකෝණයක්. පැහැදිලි නේද? ඔන්න ඔය ආකාරයට සුළු කෝණ නැත්නම් සුළු කෝණී ත්‍රිකෝණ, ත්‍රිකෝණී ත්‍රිකෝණ, ඒ වගේම මහා කෝණී ත්‍රිකෝණ සම්බන්ධ කරගත්තා වූ ගැටලු අපිට ලැබෙන්න ඉඩ තියෙනවා. ගැටලුව කියන එක අපි දන්නේ කොහෙන් ඒවිද කියලා. නමුත් අපි සිද්ධාන්ත දන්නවා නම් අපි දන්න සිද්ධාන්ත භාවිතා කරලා ඒ ගැටලුවට යන්න පුළුවන් නම් අපිට මොන ගැටලුව දුන්නත් විසඳීමේ හැකියාවක් තියෙනවා. අන්නේ විසඳීමේ හැකියාව අපි වැඩි දියුණු කරගෙන ඒ ක්ෂේත්‍රයේ කෙරෙහි ප්‍රවීණයෙක් වන්නට ඕනේ. ප්‍රවීණයෙක් වන්න නම් මොකද කරන්න ඕනේ? ගැටලු විසඳන්න ඕනේ. ගැටලු විසඳන්න පුරුදු වෙන්න ඕනේ. අපි සිද්ධාන්ත දැනගත්ත පමණින් අපිට ගණිතයේ එහෙම ජ්‍යාමිතියේ හෝ කිසිම විෂයක ප්‍රවීණයෙක් වන්නට බෑ. එහෙම නේද? සිද්ධාන්ත දැනගන්නවා වගේ මේ සිද්ධාන්ත භාවිතා කරන්නත් අපි හුරු වෙන්න ඕනේ. ඉතින් මේ සිද්ධාන්ත භාවිතා කරන තමයි අභ්‍යාස ලබා දෙන්නේ. ඔබේ අච්චුපත ගත්තොත් එහෙම ඔබ දන්නවා ඕනතරම් අභ්‍යාස තියෙනවා. තවත් අභ්‍යාස තියෙනවා. ප්‍රශ්න පත්‍ර තියෙනවා. පහුගිය ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒ සෑම තැනකම අපිට ලැබෙන අභ්‍යාස. මේ වගේ වර්ෂයන් අරහත් අපි කොට අභ්‍යාස ලබා දෙනවා. මේ සියලු අභ්‍යාස හොඳින් කරන්න පුළුවන් නම් ඔබ නිරතුරුවම
ජ්‍යාමිතියේ ගණිතේ ප්‍රවීණෙක් බවට පත් වෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු මේ සම්ම තවත් අභ්‍යාස. අපිට මෙන්න මේ වගේ ඉන්නනවා. මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණයක් දීලා අපෙන් අහනවා මෙන්න මේ ත්‍රිකෝණය දාගමු මේක නම් කරගමු ABC කියලා. මෙන්න මේ ABC ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? නැපුතක හොඳට බලුවොත් මේක දිහා අපිට පේනවා මේකේ අභ්‍යන්තර කෝණවල අගයන් එකක්වත් දීලා නැහැ. අනු ගාන සංකේතයක්වත් දීලා නැහැ. සංකේතයක්වත් දීලා නැහැ. එහෙමනම් ඊළඟට අපි බලමු මේකේ පාදවල දිග සඳහන් කරලා තියෙනවා. මේ AB පාදයේ දිග තියෙනවා සෙන්ටිමීටර් 5යි කියලා. ඊළඟ BC පාදයේ තියෙනවා සෙන්ටිමීටර් 7යි කියලා. ඊළඟට AC පාදයේ තියෙනවා සෙන්ටිමීටර් 15යි කියලා. දැන් මේ දිග අනුව අපි ඉගෙන ගත්ත දේ එක ගලපලා බලමු. මේකේ 15යි, මේකේ 7යි, මේකේ 5යි. පැහැදිලිවම තියෙනවා මේ පාද එකිනෙකට සමාන නැහැ. එකිනෙකට වෙනස් පාද තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? අපිට මේකේ කෝණ ගැන ගන්න බෑ අදහසක්. මොකද කෝණ දිලා නැති නිසා අපිට මේ ගන්න වෙන්නේ පාද අනුව. එහෙනම් පාද අනුව ගත්තොත් එහෙනම් මේක මොන ත්‍රිකෝණයක්ද? ABC කියන්නේ. ABC කියලා කියන්නේ නම් මේක විෂම ත්‍රිකෝණයක්. විෂම ත්‍රිකෝණය. විෂම ත්‍රිකෝණයක් නේද? හොඳයි. අපි තව එකක් බලමු. මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණයක්. මේක සෙන්ටිමීටර් 7යි, මේක සෙන්ටිමීටර් 7යි. මෙන්න මේ පාදයේ සෙන්ටිමීටර් 10යි. මේ ත්‍රිකෝණය කොහොමද? මේ ත්‍රිකෝණය පැහැදිලිව පේනවා මේක 7යි, මේක 7යි, මේක 10යි. පාද දෙකක් සමානයි. පාද දෙකක් දිගින් සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණ. පැහැදිලිද? හොඳයි. අපි බලමු මේ මෙතෙන්දී අපි ත්‍රිකෝණ වර්ගීකරණයට ඉගෙන ගත්ත එකක් තමයි සමපාද ත්‍රිකෝණ. ඊළඟට සමද්විපාද ත්‍රිකෝණ සහ විෂම ත්‍රිකෝණ. ඒත් එක්කම සමකෝණී අපි ගත්තොත් සුළු කෝණී කියලා කිව්වොත් එහෙම සුළු කෝණී ත්‍රිකෝණ, ඊගාවට ඍජු කෝණී ත්‍රිකෝණ, ඊළඟට මහා කෝණී ත්‍රිකෝණ. දැන් ඊළඟට අපිට මෙහෙම ගන්න පුළුවන්. මේ සියලු ලක්ෂණ තියෙන පාද වලින් අපි පාද වර්ගීකරණය අනුව නැත්නම් පාද අණු වර්ගීකරණය ගත්තොත් ඒ ලක්ෂණක් තියෙන. කෝණ අණු වර්ගීකරණය ගත්තොත් ඒ ලක්ෂණක් තියෙන සුවිශේෂී ස්ථාන නැත්නම් සුවිශේෂී ත්‍රිකෝණ අපිට තියෙනවා. තියෙනවා. දැන් අපිට ගත්තොත් මෙන්න මේ වගේ. මෙන්න මේ ත්‍රිකෝණය ABC කියලා ගත්තොත් මෙන්න මේ ABC ත්‍රිකෝණය ත්‍රිකෝණී ත්‍රිකෝණය. ඒ වගේම මෙන්න මේකේ මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා.
AB පාදයයි BC පාදයයි දිගින් සමානයි. AB සහ BC දිගින් සමානයි. ඒ වගේම ABC කෝණය අංශක 90යි. දැන් මේ 90 අපිට කියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය එකක් තමයි ත්‍රිකෝණීය ත්‍රිකෝණය. ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් අනෙක් පැත්තෙන් කියන්න පුළුවන් පාද 90 සමද්විපාද ත්‍රිකෝණයක්. මේ ලක්ෂණ දෙකේම අපිට මේක හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් අනෙක් පැත්තේ සමද්විපාද ත්‍රිකෝණයක්. එවනම් අපිට මේක විශේෂ නමක් දාන්න පුළුවන් මේ ත්‍රිකෝණයට. මේ ත්‍රිකෝණය ඍජුකෝණී සමද්විපාද. ABC ත්‍රිකෝණය කියලා කියන්නේ ඍජුකෝණී සමද්විපාද ත්‍රිකෝණයක්. ඔය ආකාරයට අපි පොඩ්ඩක් හිතමු මහා කෝණී සමද්විපාත තියෙන්න පුළුවන්. මහා කෝණී සමද්විපාත ත්‍රිකෝණ තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් නේද? මෙන්න මේ ආකාරය ගත්තොත් මේ පාදයක් සමාන වෙලා මේ පාදයක් සමාන වෙලා මේක අංශක 120ක් වෙලා අපි ගත්තොත් මේ පාදයේ සෙන්ටිමීටර් 7ක් වෙලා මෙන්න මේ පාදයේ සෙන්ටිමීටර් 7ක් වෙනවා. එතකොට මෙන්න මේ කෝණයේ අංශක 120යි මේ පාද දෙක දිගින් සමානයි. එතකොට පුතේ මෙන්න මේ ත්‍රිකෝණය මොකක්ද? මේකේ අවස්ථාවක් ගත්තොත් එහෙම. මේක මහා කෝණී සමද්විපාත ත්‍රිකෝණයක්. මහා කෝණී සමද්විපාත ත්‍රිකෝණයක්. මේ ආකාරයෙන්ම අපිට බැරිද සුළු කෝණී සමද්විපාත ත්‍රිකෝණ එහෙම තියෙනත් පුළුවන්. සියලුම කෝණ සුළු කෝණ වෙන සමද්විපාත ත්‍රිකෝණ තියෙන්න පුළුවන්. එන්න මේවත් උදාහරණයක් බලන්න. උදාහරණයක් විදිහට අපි මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගන්නවා. මෙන්න මේ කෝණයේ අංශක 55යි. මෙන්න මේ කෝණයත් අංශක 55යි. ඒ වගේ මෙන්න මේ පාදයයි සමානයි. මේ පාද දෙක සමානයි. දැන් මේක අංශක 55යි මේක අංශක 55යි අපි දන්නවා මේ 55 කියලා කියන්නේ 110යි. එහෙමනම් 180 වෙන් 110ක් ගියාම ඉතින් කෝණ දෙක අනිවාර්යයෙන්ම ඉතින් කෝණේ අංශක 70ක් වෙනවා. එතකොට මේ පේන්නේ මොන වගේ එකක්ද? මේ පේන්නේ සියලුම කෝණ සුළු කෝණ. සියලුම කෝණ සුළු කෝණ. එහෙමනම් මේක සුළු කෝණී ත්‍රිකෝණයක්. මොකද්ද? සුළු කෝණී ත්‍රිකෝණයක්. ඒ වගේම සමද්විපාද ත්‍රිකෝණයක්. සුළු කෝණී ත්‍රිකෝණයක් වගේම සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් කොට මේක විශේෂයෙන් කියන්න පුළුවන් සුළු කෝණී සමද්විපාද ත්‍රිකෝණයක්. මොකද්ද? සුළු කෝණී සමද්විපාද ත්‍රිකෝණයක්. ඔන්න ඔය ආකාරයට පොතේ අපි මේ ඉගෙනගත්ත වර්ගීකරණ සිද්ධාන්ත දෙක. එකක් තමයි පාද අණුව වර්ගීකරණය අනිත් එක කෝණ අණුව වර්ගීකරණය. මේ වර්ගීකරණය හරහා අපි යම් දෙයක් ඉගෙන ගත්තා. ඉගෙන ගන්න උත්සාහ කරා. කොහොමද අපි ත්‍රිකෝණ කාණ්ඩ කරන්නේ නැත්නම් වර්ග කරන්නේ වර්ගීකරණය කරන්නේ? අපිට ලැබුණ අවස්ථා දෙකක්. එකක් තමයි කෝණ අණුව වර්ගීකරණය කිරීමේ අවස්ථාව. අනිත් එක පාද අණුව වර්ගීකරණය කිරීමේ අවස්ථාව. දැන් අපි කෝණ අණුව වර්ගීකරණය කරන්නත් දන්නවා. පාද අණුව වර්ගීකරණය කරන්නත් දන්නවා. ඒ වගේම මේ අවස්ථා දෙකේ සම්මිශ්‍රිත අවස්ථා
මේ අවස්ථා දෙකේම සම්මිශ්‍රණ අවස්ථා තියෙනවා නම් ඒවා වෙන් කර හඳුනා ගන්න නැත්නම් විශේෂයෙන් නම් කරන්න අපිට අවශ්‍ය දැනුම මේ පාඩම හරහා අපට ලැබෙන නැති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අපි ජ්‍යාමිතීය පාඩම් මාලාවේ අද දවසේ සාකච්ඡා කරේ දැන් සාකච්ඡා කරගෙන යන්නේ ත්‍රිකෝණ පාඩම. ත්‍රිකෝණ පාඩම යටතේ අපි ත්‍රිකෝණ වර්ගීකරණය පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. මීට පෙර අපි සාකච්ඡා කරා ත්‍රිකෝණය සම්බන්ධයෙන් ත්‍රිකෝණවල අපි විශේෂයෙන් අවධානය කළ යුතු ප්‍රමාණාත්මක පැත්ත. ප්‍රමාණාත්මක කියලා කියන්නේ මිනුම් සම්බන්ධයෙන්. ඒ අනුව අපිට විශේෂ සිද්ධාන්ත දෙකක් එහෙම නැත්නම් ප්‍රමේයන් දෙකක් අපිට ලැබුණා. එකක් තමයි ත්‍රිකෝණයක පාදයක් දික්රීමෙන් සෑදෙන බාහිර කෝණය, අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව සමානයි කියන ප්‍රමේය. ඒත් එක්කම අපි භාවිතා කරා ඊගාවට ඒ ප්‍රමේය ඔස්සේ ගිහිල්ලා අපි ඉගෙන ගත්ත සහ ඔප්පු කරලා පෙන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180ක් වේ කියන ප්‍රමේය. ඉතින් අන්න ඒ ප්‍රමේය අපිට මේ සෑම තැනකදීම උපකාරී වුණා ත්‍රිකෝණ සම්බන්ධ මිනුම් ලබා ගන්න. තවදුරටත් ත්‍රිකෝණ සම්බන්ධයෙන් තියෙන අභ්‍යාසවලදී විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් එන ප්‍රමේයන් වලදී අපිට මෙන්න මේ සිද්ධාන්ත දෙක ප්‍රමාණාත්මක සිද්ධාන්ත දෙක ඉතාම වැදගත් වෙනවා. ඔබ හොඳින් තවදුරටත් මෙන්න මේ සිද්ධාන්ත ගැන අධ්‍යයනය කරන්න, අවධානය යොමු කරන්න. ඒ අනුව අපිට ඉදිරි ගැටලු විසඳීම ඉතාමත්ම පහසු වෙනවා. එහෙමනම් අපි අද දවසේ පාඩම මෙතනින් සමාප්ත කරනවා. අපි තවත් දවසක මෙවැනිම පාඩමකින් නැවතත් හම්බෙන්න බලාපොරොත්තු වෙතුවා. එහෙනම් මම ගෙහින් ගෙන්නම්. අයබෝවන්.